අයිබෝවන් දරුවනේ අද මම මේ පැහැදිලි කරන්න යන්නේ තාපය කොටසේ උෂ්ණත්වමාන සම්බන්ධව තියෙන ගැටලුවක්. අපිට උෂ්ණත්වමාන සම්බන්ධව කතා කිරීමේදී සරලම උෂ්ණත්වමානය තමයි අපිට වීදුරු රසදිය ද්‍රව උෂ්ණත්වමානය. එතකොට මීට අමතරව ගත්තොත් උෂ්ණත්වමාන වර්ග අපිට කීපයක් තියෙනවා. එකක් ගත්තොත් පරිමාප ප්‍රසාරතාව සම්බන්ධව ඊළඟ පීඩන ප්‍රසාරතාව සම්බන්ධව ප්‍රතිරෝධය සම්බන්ධව ඒ වගේ අගයන් අරන් අපිට උෂ්ණත්වය සොයන්නත් ක්‍රම තියෙනවා. දැන් අද කරන්න යන්නේ අපි විභාග ප්‍රශ්නයක් මේ වීදුරු රසදිය උෂ්ණත්වමානක බල්බයේ අභ්‍යන්තර පරිමාව සෙල්සියස් 0.දී ඝන සෙන්ටිමීටර එකක් වේ. වීදුරු රේඛීය ප්‍රසාරතාව 3 වැඩි කිරීම 10^6යි සෙල්සියස් අංශකයට වන අතර රසදිවල පරිමාප ප්‍රසාරතාව 2 වැඩි කිරීම 10^4යි සෙල්සියස් අංශකයට වේ. වීදුරු බල්බෙහි පරිමාව සමග සසඳන විට කේශිකයේ පරිමාව නොගැනිය හැකි තරම් කුඩාය. දැන් ඇත්තටම දැන් මෙතන අපිට ඒක ගොඩක් වැදගත් කොටසක්. වීදුරු බල්බේ පරිමාව සමග සසඳන විට කේශිකයේ පරිමාව නොගැනිය හැකි තරම් කුඩා කියන එක ගොඩක් වැදගත් වෙනවා. මේ උපකල්පන මත තමයි මේ ගැටලුව හදන්න තියෙන්නේ. දැන් බලමු පළවෙනි කොටස. බල්බයේ උෂ්ණත්වය සෙල්සියස් 0 සිට 100 දක්වා වැඩි කරන ලදී. වීදුරු බල්බයේ අවසාන අභ්‍යන්තර පරිමාව සොයන්න කියලා කියනවා. හරි. දැන් අපි බලමු මේක හදලා තියෙන විදිය. මෙතනදී අපිට වීදුරු බල්බයේ අවසාන අභ්‍යන්තර පරිමාව සොයන්න අපිට මෙන්න මේ දත්ත ටික අවශ්‍ය වෙනවා. දැන් ගත්තොත් රේඛීය ප්‍රසාරතාව වීදුරු වල දීලා තිනවා. ඊළඟට සෙල්සියස් අංශ බිඳුවේදී රසදියේ නැත්නම් වීදුරු බල්බයේ පරිමාව දීලා තියෙනවා. වීදුරු රසදියේ ප්‍රශ්න බල්බයේ අභ්‍යන්තර පරිමාව තමයි සෙල්සියස් අංශ බිඳුව ඝන සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ. right. දැන් බලමු කොහොමද අපි උත්තරයට යන්නේ කියන එක. දැන් මේ තියෙන්නේ පළවෙනි අවස්ථාවේ තියෙන කොටසට උත්තරේ වීදුරු බල්බයේ අවසාන පරිමාව v θ කියලා ගත්තොත් අපහානයි v0 එක ධන ගැමා ඩෙල්ටා තීටා කියන සමීකරණය භාවිත කරනවා. මේ තමයි පරිමාප ප්‍රසාරතාව සඳහා ලැබෙන සූත්‍රය. හැබැයි දැන් මෙතනදී අපිට මේ ගැමා කියන අගය එකපාරම දීලා නැහැ අපිට. මේ ගැමා අපිට හොයාගන්න වෙනවා ඇල්ෆා වලින්. ඒක හේතුව දැන් වීදුරු කියන්නේ ඝන ද්‍රව්‍යයක් නේ. ඒක ඝන ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරතාවය තමයි දීලා තියෙන්නේ අපිට. ඒතුළු මේ ඝන ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරතාවය මගින් අපිට ගැමා හොයන්න පුළුවන්. පරිමාප ප්‍රසාරතාවය හොයන්න පුළුවන්. මේක අපි සිද්ධාන්තක කරනවා. මේ ගැමා සහ ඇල්ෆා ඝන ද්‍රව්‍යයක ගැමා සහ ඇල්ෆා කියන්නේ පරිමාප ප්‍රසාරතාවය සහ රේඛීය ප්‍රසාරතාව සම්බන්ධය ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගැමා වෙනකොට අපි 3යි ඇල්ෆා කියන එක ආදේශ කරන්න පුළුවන් මේ විදිහට. v0 සමාන එකවරක් 1 ධන 3යි ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා. එතකොට අපිට දැන් මෙතනදී v0 කියන්නේ එතකොට ආරම්භක පරිමාව සෙල්සියස් 0 දී ඝන සෙන්ටිමීටර 1යි කියලා දීලා තියෙනවා. 1යි 1 ධන 3 වැඩි කිරීම 10^6යි සෙල්සියස් 100. උෂ්ණත්වය වෙනස තමයි සෙල්සියස් 100 කියලා තියෙන්නේ. එතකොට මෙතනදී වීදුරු බල්බේ නව පරිමාව වෙනවා 1.0.009යි ඝන සෙන්ටිමීටර කියලා එනවා. එතකොට දැන් මෙතනදී අපිට තව ගැටලුවක් ඔයගොල්ලෝ මතුවෙන්නේ නැති. අයි මේක අපි SI එක වලින් ලියු නැත්තේ. ඝන මීටර කරේ නැත්තේ. ඉතින් මේක ඝන මීටර කරන්නත් පුළුවන් අපිට. ඝන සෙන්ටිමීටර වලින් හදන්නත් පුළුවන්. එහෙනම් ඝන සෙන්ටිමීටර වලින් තමයි මෙතනමයි හදලා තියෙන්නේ. ඝන මීටර කරනවා කියලා කියන්නේ මේක ඉතින් 10^6ෙන් නැවත වැඩි කරන්න ඕන. ඉතින් ඒකම ගන්නවට වැඩිය පහසුයි මේ ඝන සෙන්ටිමීටර වලින්ම මේක තියෙන එක අපිට. හරි. ඒතර ඔන්න ඔය පළවෙනි කොටස අපිට ඔන්න ඔය විදිහට හදන්න පුළුවන්. හරි. දැන් දෙවෙනි එකේ තියෙනවා රසදියේ වැඩි වූ පරිමාව සොයන්න කියලා. ඒක රසදියේ වැඩි වූ පරිමාව සොයන්න අපිට රසදිය වල පරිමාප ප්‍රසාරතාව තමයි දීලා තියෙන්නේ. දැන් රසදියේ පරිමාප ප්‍රසාරතාවය ඉස්සෙල්ලා වගේ අර රේඛීය ප්‍රසාරතාවය දෙන්නේ නැහැ. දැන් රසදිය කියලා කියන්නේ ද්‍රවයක්. ඒ ද්‍රවයේ පරිමාප ප්‍රසාරතාවය තමයි කෙලින්ම අපිට එන්නේ. ඒතර ද්‍රවයක අපිට ප්‍රසාරතාව දෙකක් තියෙනවානේ. එකක් තමයි සත්‍ය ප්‍රසාරතාවය සහ දෘශ්‍ය ප්‍රසාරතාවය කියන එක. එතකොට මේ ඇත්තටම අපිට හිතලා තියෙන මේ දීලා තියෙන සත්‍ය ප්‍රසාරතාවය. රසදියේ සත්‍ය ප්‍රසාරතාවය තමයි මේ දීලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ආගේ අපිට භාවිතා කරන්න පුළුවන් රසදියේ ප්‍රසාරතාවය හොයන්න. right. ඒතර ඒක බලන්න රසදියේ වැඩි වූ පරිමාව සෙවීමට පළමුව සෙල්සියස් 100 දී පරිමාව සෙවිය යුතුයි. ඒකට අපි මේ සූත්‍රෙම දාන්න පුළුවන්. මේ 100 කියන්නේ මේ 100 දී පරිමාව මේ සූත්‍රය දාපුවම දැන් v0 කියලා රසදියේ සෙල්සියස් බිඳුවේදී ඒ පරිමාවත් අර වීදුරු බල්බයේ පරිමාවටම සමාන වෙනවා. 1 ඝන සෙන්ටිමීටර 1 ධන ඊළඟට ගැමා කියලා කියන්නේ
දෙක වැඩි කිරීම 10 ඍණ 4යි. එක සෙල්සියස් අංශයකට දීලා තිනවා වැඩි කිරීම 100යි. ඒතර මෙතනදී රසදියේ වැඩි වෙච්ච පරිමාණය වෙනවා 1.02යි ඝන සෙන්ටිමීටර. මේකත් ඒතර ඝන සෙන්ටිමීටර තමයි හොයලා තියෙන්නේ. ඒතර වෙන්නේ මේ විදිහට අපිට ඒ වැඩි වෙච්ච පරිමාව හොයාගන්න පුළුවන් අපිට රසදිය. ඒතර මේ අනුව අපිට දැන් අපිට ඒකක කොටස් දෙකක් හැදුවානේ. අපිට මෙතනින් ගන්න පුළුවන් රසදියේ වැඩි වූ පරිමාව හොයාගන්න පුළුවන් අපිට. දැන් රසදියේ වැඩි වූ පරිමාව කියන්නේ නම් රසදියේ සෙල්සියස් 100 පරිමාව අඩු කිරීම රසදියේ සෙල්සියස් 0දී පරිමාව. එතකොට අපිට ඔන්න වැඩි වෙච්ච පරිමාව 1.02යි. මේකෙන් අඩු කරන්න ඕන ඝන සෙන්ටිමීටර 1ක්. අපිට ඒතර එනවා උත්තරේ 0.02යි ඝන සෙන්ටිමීටර කියලා එනවා. මේක තමයි රසදියේ වැඩි වූ පරිමාව. හරි. ඊට පස්සේ බලමු අපි තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියනවා කේශක නලය තුල ඉහළ ගිය රසදියේ පරිමාව සොයන්න කියලා කියනවා. කේශක නලය තුල ඉහළ ගිය දැන් කේශක නලය තුල ඉහළ ගිය රසදියේ පරිමාව හොයනකොට එතනදී අපිට තව දෙයක් හිතන්න. දැන් අර වැඩි වෙච්ච රසදියේ පරිමාවම කේශක නලයේ යන්නේ නැහැ අපිට. ඒකට හේතුව තමයි වීදුරුව දැන් ප්‍රසාරණය වෙනවානේ. වීදුරුවත් යම්කිසි දෙකකින් ප්‍රසාරණය වෙනවා. එතකොට අපිට ඇත්තටම එතකොට ඉහළට ගිය පරිමාව කියලා කියන්නේ අර රසදියේ පරිමාව අඩු කිරීම වීදුරු බල්බය ප්‍රසාරණය වූ පරිමාව. සෙල්සියස් 100 දී මේ පරිමාව අඩු කරන්න ඕන. එතකොට ඇත්තටම මේ දෙක අඩු කරපුවම අපිට රසදියේ කේශික දිගේ ඉහළට ගිය පරිමාව තමයි 0.01911 ඝන සෙන්ටිමීටර කියලා කියන්නේ. ඒතර ඇත්තට මෙන්න මේ පරිමාව තමයි අපිට පෙන්눔 කරන්නේ අර සෙල්සියස් 100 උෂ්ණත්වය මට්ටමට ගිහින්. මේ පරිමාවේ උස තමයි සෙල්සියස් 100 පරිමාවට ගිහිල්ලා අපිට පෙන්눔 කරන්නේ. එතකොට මේදී සෙල්සියස් 100 දී රසදියේ පරිමාව අඩු කිරීම වීදුරු බල්බයේ පරිමාව කියන සම්බන්ධතාවයෙන් තමයි මෙන්න මේ අගේ අරන් තියෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය ටික අපිට ඔය කොටසේදී හිතන්න වෙනවා ඔය ගැටලුව කරන්න. right. ඊට පස්සේ බලන්න D කොටස. D කොටස දිනවා සුදුසු කේශිකයක් භාවිතා කර සංවේදීතාවය සෙල්සියස් 1ට 0.25 සෙන්ටිමීටර් නැගීමක් ඇතිවනසේ මෙම උෂ්ණත්වමානය නිපදව ඇතනම් කේශිකයේ හරස්කඩ වර්ගඵලය සොයන්න. කේශිකයේ හරස්කඩය ඒකාකාරයි උපකල්පනය කරන්න කියලා කියනවා. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මෙතනදී අපිට ඇත්තටම දැන් මේ උපකරණ දිහා බැලුවොත් මේ උෂ්ණත්වමානය දිහා බැලුවොත් දැන් මෙතනින් කියන්නේ මොකද්ද? මේ බල්බේ සෙල්සියස් අංශක එකක් ගිහලා නගිනකොට මෙන්න මේකේ ඉහළට යන්න ඕන 0.25ක් සෙන්ටිමීටර උසක්. ඒ කියන්නේ මිලිමීටරෙන් ගත්තොත් මිලිමීටර 2.5. හරි. ඒක ඒ වගේ උසක් යන්න ඕන. එතකොට ඒ උස රඳා පවතින්නේ මෙන්න මේ කේශිකයේ තියෙන හරස්කඩ වර්ගඵලය මත. හරස්කඩ වර්ගඵලය. දැන් මෙතන තියෙන යම්කිසි හරස්කඩ වර්ගඵලයක් තියෙනවානේ. ඒ හරස්කඩ වර්ගඵලය මත තමයි රඳා පවතින්නේ. එතකොට අපිට ඕන මේ සංවේදීතාවය ඇති කරනසේ මෙන්න මේ කේශිකයේ හරස්කඩ වර්ගඵලය හොයන්න. එතකොට අපි දැන් මෙතනදී එකක් ගන්න ඕන. දැන් මෙතන තියෙන සෙල්සියස් අංශ 1කට. සෙල්සියස් අංශ 1කට තමයි මේ 0.25ක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් මෙතන සම්බන්ධ කරන්නේ මේ විදිහට. දැන් මෙතන සම්බන්ධ වෙන්නේ මෙන්න මේක. එතකොට මේදී සෙල්සියස් 1ට අදාළ අනුපාතයක් ගන්න. කියන්නේ හරස්කඩ වර්ග. දැන් අපි කේශිකයේ හරස්කඩ වර්ගඵල A කියලා ගන්න ඕන. හරි. එතකොට මේ A කියන හරස්කඩ වර්ගඵලයත් එක්ක අර දීලා තියෙන උස වැඩි කරන්න ඕන. එතකොට මේක ඇත්තට මේ සිලින්ඩරයක්. මේ කෑල්ල වල සිලින්ඩරයක් වගේ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. එතකොට මේ සිලින්ඩරයක පරිමාව තමයි මේ තියෙන්නේ. එතකොට අපිට රසදිය කඳ සිලින්ඩරයක් සේ සලකන්න පුළුවන්. එතකොට මේ පරිමාව සෙල්සියස් අංශක 1කට. ඒ නිසා මේක එකෙන් අපි බෙදන්න ඕනේ. ඒක සෙල්සියස් අංශක 1කට තමයි තියෙන්නේ මේ පරිමාව. එතකොට මෙතන තියෙන පරිමාව හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියන මේ පරිමාව. එතකොට මේක සමාන කරන්න ඕනේ. දැන් රසදියේ කේශික තුල ඉහළට ගිය පරිමාව තමයි මෙන්න මේ තියෙන්නේ. 0.191 අපි අඩු කරලා ගත්ත එක. එතකොට මේක හැබැයි 100කට තියෙන්නේ. මේක තියෙන 100කට. ඒ නිසා මේකත් එකකට හොයා ගන්න ඕනේ. මේක එකකට හොයන්න මොකද කරන්නේ අපි? එකෙන් මේ 100ෙන් බෙදන්න ඕනේ මේක. එතකොට මේ තියෙන්නේ මේ ප්‍රකාශනය ඇවිල්ලා සෙල්සියස් අංශක 1කට තියෙන පරිමාවේ වැඩි වීම තමයි මේ තියෙන්නේ. එතකොට මේ අගය මේකට සමාන කරපුවාම අපිට ඒ වල අගය හොයාගන්න පුළුවන්. එතකොට මේ පැත්තට ගනම් සුළු කරපුවාම අපිට 0.0191 බෙදීම 25 කියලා එනවා. එතකොට හරස්කඩ වර්ගඵලය ලැබෙන්නේ මෙන්න මේ අගෙන් 7.64 වැඩි කිරීම
10 ඍණ 4යි වර්ග සෙන්ටිමීටර. හදිසිය වන අධික රත් වීමකින් උෂ්ණත්වමානය ආරක්ෂා කර ගැනීමට රූපයේ පෙන්වා ඇති පරිදි A කැපිටල් A කුඩා කුහරයක් සහිතව උෂ්ණත්වමානය නිමවා ඇත. සෙල්සියස් 300 දක්වා ඉහත සඳහන් උෂ්ණත්වමානය ආරක්ෂා කර ගැනීමට නම් ඒ කුහරයේ අවම පරිමාව කුමක් විය යුතුද? right. එතනදී අපි කොහොමද මේ ඒ කුහරයේ අවම පරිමාව හොයන්නේ? right. දැන් එතකොට අපි යම්කිසි ක්‍රමයකට ගියාම මේදී අපි මේදී සෙල්සියස් 300 දී වීදුරු වල හා රසදිය වල පරිමාව ප්‍රසාරණය සොයාගත යුතුයි. අර විදිහටම අපි දැන් සෙල්සියස් 300ට මේ වීදුරු සඳහා අපි පරිමාව ප්‍රසාරණතාව හොයනවා. ඒතර V0 එක දන ගැමා ඩෙල්ටා තීටා. ඒතර V0 ගැමා වෙනට 3යි ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා දානවා. දැන් ඩෙල්ටා තීටා කියලා කියන්නේ මෙතනදී සෙල්සියස් 300. සෙල්සියස් 300. හැබැයි මේ යන්නේ බිංදු ඉඳන්ම. සෙල්සියස් බිංදු ඉඳන්ම තමයි මේ යගේ අරන් තියෙන්නේ. එතකොට 1 ධන 3 වැඩි කියන 3 10 ඍණ 6යි සෙල්සියස් 300. එතකොට මෙතන එනවා 1.002.7යි ඝන සෙන්ටිමීටර. දැන් අර වීදුරු වල පරිමාප ප්‍රසාරණතාවය මෙන්න මේ යගේ අපිට ඇවිල්ලා තියෙනවා සෙල්සියස් 300ට. හරි. දැන් ඒකම දැන් අපිට රසදියත් මේ එකම ප්‍රසාරණය වෙනවා. රසදිය කඳත් ප්‍රසාරණය වෙනවා සෙල්සියස් 300ක් වෙනකොට. රසදියේ ප්‍රසාරණතාවය අපිට මෙන්න මේ විදිහටම හොයන්න පුළුවන්. ඒ සූත්‍රයම දානවා 1 ඝන සෙන්ටිමීටර 1 ධන 2 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් 300. ඒතර මේකත් ඔය අරන් තියෙන්නේ සෙල්සියස් බිඳුවේ පරිමාවෙන් තමයි අරන් තියෙන්නේ. සෙල්සියස් බිඳුවේ පරිමාවෙන් තමයි මේ පරිමාප ප්‍රසාරණතාව අරන් තියෙන්නේ. ඒතර ඒකේ යගෙනවා 1.06යි ඝන සෙන්ටිමීටර කියලා. හරි. එතකොට දැන් මේකෙන් අර ඉස්සෙල්ලා වගේම අපිට වැඩි වෙන රසදිය පරිමාව හොයන්න පුළුවන්. වැඩි වෙන රසදිය පරිමාව කියන්නේ මොකක්ද? එතකොට මේ වැඩි විත් දැන් ඇත්තටම බලන්න මෙතන රසදියේ පරිමාව තමයි වැඩි 1.06යි. පරිමාව ප්‍රසාරණතාව 1.06යි. මෙයාගේ වීදුරු පරිමාව 1.002.7යි. ඒතකොට මේ අගේ දැන් රසදියේ පරිමාවෙන් වීදුරු ප්‍රසාරණතාව ප්‍රසාරණය අඩු කරපුවම අපිට ලැබෙනවා 0.005.7යි 3යි කියලා ඝන සෙන්ටිමීටර. හැබැයි මේක තාම උත්තරේ නෙමෙයි අපේ. වැඩි වෙන රසදිය පරිමාව නෙමෙයි මේකේ මේක තමයි වැඩි වෙන රසදිය පරිමාව. හැබැයි මේක නෙමෙයි තව උත්තරේ. දැන් මෙතනින් තව පොඩ්ඩක් එබ්බට. ඇයි? දැන් අපිට උෂ්ණත්වමානය තියෙන්න ඕන සෙල්සියස් 100. දැන් උෂ්ණත්වමානය ගත්තොත් අපිට සෙල්සියස් 100 දී මෙන්න මේ දක්වා තියෙන පරිමාවක් තියෙනවා අපිට. ඒතර මේ ටික අපි මෙතන රඳව ගන්න ඕනේ. මේ සෙල්සියස් 100ට අදාළ පරිමාව මෙතනදී රඳව ගන්න ඕනේ. ඒතර සෙල්සියස් 300 දක්වා වැඩි වෙනවා කියලා කියන්නේ මෙතනින් උඩට ගිහිල්ලා දැන්. මෙතනින් උඩට ගිහිල්ලා. එතකොට අන්න ඒ 100 රඳවලා ඉතුරු ටික තමයි මේ කුහරට යවන්න ඕනේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකක්ද දැන්? අර හොයාගත්ත රස 300 රසදියේ පරිමාව, ඒ කියන්නේ වැඩි වෙච්ච පරිමාවෙන් 100 පරිමාව අඩු කරන්න ඕනේ. හරි. එතකොට යන්නේ ඒක තමයි අපිට කුහරයේ අවම පරිමාවට. ඒතර වැඩි වෙන රසදියේ පරිමාව මේක. දැන් ඉහත අගෙන් සෙල්සියස් 100 දී පරිමාව අඩු කිරීමෙන් ඒ කුහරයේ අවම පරිමාව ගත හැකියි. හරි. දැන් මෙතන ඒ පරිමාව කියන්නේ මේ ආගේ මෙතන තියෙනවා. අර සෙල්සියස් 100 දී පරිමාව 0.01.9.0 කියලා ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මේක අඩු කරපුවම කුහරයේ පරිමාව අපිට ඇවිල්ලා තිනවා 0.003.8.3 කියලා. ඒත් මේ තමයි අපිට අර කුහරයට එන්න ඕන අවම පරිමාවය අගය. 0.038.3 ඝන සෙන්ටිමීටර කියන අගය. හරි. right. ඔන්න ඔය විදිහට අපිට මේ ගැටලුවේ ඔය කුහරයේ පරිමාව හොයාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ ආගේ අරන් ඒකෙන් අර සෙල්සියස් 100 දී වැඩි වෙච්ච පරිමාව අපි අඩු කරන්න ඕන. එතකොට මේ ආගේ ගන්න පුළුවන් අපිට. right. ඊළඟ කොටස බලන්න. දැන් ඊළඟ කොටස මේක අපි සාමාන්‍ය අනුපාතයක් ගන්න තියෙන අවස්ථාවක් මේකත්. දැන් මෙතන තියෙනවා වැරදි අයුරෙන් ක්‍රමාංකන වී ඇති උෂ්ණත්වමානයක පරිමාණය සෙල්සියස් බිඳුවේ සහ සීයේ සලකුණු පිළිවෙලින් ඍණ 0.3 සෙල්සියස් සහ 99.8 සෙල්සියස් උෂ්ණත්වවලට අනුරූප වේ. මෙම උෂ්ණත්වමානය සෙල්සියස් අංශක 40 කියවන විට නිවැරදි උෂ්ණත්වය සොයන්න. මේ ඇඳලා තියෙන්නේ අපි උෂ්ණත්වමාන දෙක. එතකොට මේ ඇඳලා තියෙන මේ විදිහට මේ තියෙන්නේ බිඳුවේ අචල ලක්ෂය, මේ තියෙන්නේ සීයේ අචල ලක්ෂය. එතකොට දැන් ඇත්තටම අපිට දැන් දීලා තියෙන්නේ මේ උෂ්ණත්වමානය තියෙන්නේ. එතන බිඳුවට අදාළ උෂ්ණත්වමානය ඍණ 0.3යි සෙල්සියස්. 100ට අදාළ උෂ්ණත්වය 99.8යි. එතකොට දැන් 100 මේ උෂ්ණත්වමානය මේ 40 මේකේ කී අගේ කීයද කියලා මම හොයන්න කියන්නේ. ඒකට අපිට මෙතනත් කරන්න තියෙන්නේ මොකද්ද? අනුපාතයක් ගන්න තමයි තියෙන්නේ. ඒතර මේ අනුපාතය තමයි මොකද්ද? දැන් මෙතන නොදන්න උෂ්ණත්වය θීටා කියලා ගත්තොත් θීටා වලින් අඩු කරන්න ඕන
ඍණ 0.3. මේ තීටා වලින් අඩු කරන්න ඕන ඍණ 0.3. ඊළඟට මේ වෙනස ගන්න ඕන අපි. මේ වෙනස. මේ වෙනස සම්පූර්ණ කියන්නේ 99.8 අඩු කිරීම නැවත අඩු කිරීම 0.3. ඔය විදිහට. ඒතර මේක සමාන කරන්න ඕනේ මෙන්න මේ පැත්ත. ඒතර ඒක මේ තීටාවට අදාළ අගය 40යි 40 අඩු කිරීම බිඳුව ඊළඟට 100 අඩු කිරීම බිඳුව. ඒතර ඔන්න අනුපාතයට සමාන වෙන්න ඕනද? දැන් මේකෙන් අපි තීටා උක්ත කරොත් මෙන්න මේ විදිහට ලැබෙනවා. මේ ඍණ ඍණයි ධන වෙනවා. මෙතන ඍණ ඍණයි ධන වෙනවා. එතකොට අපිට මෙතන තීටා කියන තීටා ධන 0.3 කියන එක මෙතන 40යි මේක හරස් ගුණිත කරපුවාම 100.1ක් එනවා. ඊට පස්සේ මේ 100ෙන් මේක බෙදෙනවා. එතකොට මේ ඔක්කොම තීටා සමාන වෙනවා. මේ එකතු කිරීම අඩු කිරීම වෙනවා 39.74ක් වෙනවා සෙල්සියස් අංශක. එතකොට ඕන තීටා වල අගය ඒ කියන්නේ මේ උෂ්ණත්වමානයෙන් තීටා වල කියන 40 මේ උෂ්ණත්වමානයෙන් කියවෙන්නේ 39.74 සෙල්සියස් කියන අගයට. මේ ඊට පස්සේ කියනවා උෂ්ණත්වමාන ද්‍රවයක් වශයෙන් වීදුරු ද්‍රව උෂ්ණත්වමාන රසදී යෝග වන්නේ ඇයිදයි දැක්වීමට හේතු තුනක් දෙන්න කියලා අහනවා. ඒතර දැන් මෙතන ඇත්තටම අපි උෂ්ණත්වමාන ගැන ඉගෙන ගන්නකොට අපිට උෂ්ණත්වමාන ද්‍රවයක් සම්බන්ධව අපි කතා කරනවා ඒ වගේ තියෙන ලක්ෂණ නේ. එතකොට ඒ ලක්ෂණ වලින් තමයි මේ අහන්නේ. එතකොට ඒ ලක්ෂණ අපිට කීපයක් තියෙනවා. දැන් වීදුරු ද්‍රව උෂ්ණත්වමානයක පළවෙනිම එක අපිට වැදගත්ම කාරණා ගන්න පුළුවන් වීදුරු ඇතුළේ අපි රසදිය දැම්මද අපි දන්නවා රසදිය වීදුරු තෙත් නොකිරීම කියන එක. ඒ කියන්නේ ඒකේ රැඳෙන්නේ නැහැ. ඒතකොට රසදිය මාවකයේ තියෙන උඩ පැත්තට මෙහෙම උඩ පැත්තට තියෙන වීදුරු මෙහෙම ගත්තොත් රසදිය තියෙන මේ උඩ පැත්තට හොම. එතකොට ඒක රසදිය වීදුරු තෙත් නොකිරීම කියන මේක තියෙනවා. ඊළඟ රසදිය වල ප්‍රසාරණ ඒකාකාර වීම. අන්න ඒක අපිට ගොඩක් රසදිය ඇවිල්ලා උෂ්ණත්වය වැඩි වෙන්න ඒකාකාර ප්‍රසාරණයක් තියෙනවා. ඒකට හැම උෂ්ණත්වයකටම ඒකාකාර ප්‍රසාරණයක් අපිට දකින්න පුළුවන්. ඊළඟ රසදිය වල තාපාංකය ඉහළ වීම. තාපාංකය කියලා කියන්නේ වාෂ්ප වෙන අගය. ඒතර ඒක අපිට ඉහළ අගයක් වීම. ඒකට ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. දැන් නැත්නම් රසදිය තාපාංකයේ ඉක්මනින් වාෂ්ප වුණොත් එහෙම අර කේශිකය තුළට තමයි මේක යන්නේ. එතකොට කේශිකය තුළ පීඩනයක් ඇති වෙනවා. පීඩනයක් ඇති වෙනකොට රසදිය කඳ ඉහළට ගමන් කරන්නේ නැහැ. එඳ රසදිය තාපාංකය ඉහළ වීම නිසා එතන අර වාෂ්ප ඇතිවීම ටිකක් ඉක්මනින් සිදු වෙන්නේ නැහැ. ඊළඟ පාරාන්ද වීම. පාරාන්ද වීම කියලා කියන්නේ හොඳට අපිට පේනවා. රසදිය කියන්නේ රිදී පාටයිනේ. එතකොට ඒක එයා පැත්තට අපිට මට්ටම බලා ගන්න පුළුවන් පාරාන්ද වීම කියන්නේ. හරි. ඒතර ඔන්න ඔය ටික අපිට ගන්න පුළුවන්. රසදිය වල රසදිය විදුරු සමාන රසදිය භාවිත කරන තියෙන හේතුව මොකක්ද කියන එක. හරි. ඔන්න ওই විදිහට අපිට මේ ගැටලුව විස්තර කරන්න පුළුවන් අපිට උෂ්ණත්වමාන. එතකොට මේ උෂ්ණත්වමාන සම්බන්ධ කතා කරනකොට අපිට වෙන ප්‍රශ්නත් එන්න පුළුවන් උෂ්ණත්වමාන වල. එතකොට මේ ප්‍රශ්නයක් අපි පස්සේ කතා කරමු. ඉතින් ඕගලන්ට තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අපේ මේ ෆිසික්ස් ක්ලාස් එක සයි ෆිසික්ස් ක්ලාස් කියලා තමයි අපි නම් කරලා තියෙන්නේ. කරන් තියෙන දේවල් තියෙනවා නම් මේකට දන්වන්න අපි ඒකට ලෑස්ති වෙනවා. හරියට එහෙනම් බොහොම ස්තුතියි